හරි. අපි කතා කරමු රෝධක පද්ධතිය පිළිබඳව. මේ රෝධක පද්ධතිය ආශ්‍රයෙන් 2018 රචනා ප්‍රශ්න උත්තර වෙලා තිබ්බා. ඒක නිසා මම මේ රෝධක පද්ධතිය ගැන කතා කරන්න ගන්නවා. ඔයාලට පේන ඇති මම මේකේ රෝධක ආකාර දෙකක් ඇඳලා තියෙනවා. මේ රෝධක ආකාර දෙක තමයි එකක් හබ් බ්‍රේක්. මේ හබ් ඒ කියන්නේ බෙර ආකාරය. අනික ඩිස්ක්. ඒ කියන්නේ තැටි ආකාරය. අපි ඉස්සෙල්ලාම බලමු වාහනයකට රෝධක පද්ධතියක් අවශ්‍ය වෙන්නේ ඇයි කියලා. රෝධක පද්ධතියක් අවශ්‍ය වෙන්නේ සාමාන්‍ය වාහනයක් ධාවනය වෙනවා. මේ ධාවනය වෙන අවස්ථාවේදී අපිට අවශ්‍ය වෙනවා එක්තරා අවස්ථාවක වාහනේ වේගය අඩු කරගන්න. එක්ක වාහනේ සම්පූර්ණයෙන්ම නවත්ත ගන්න. මෙන්න මේ අවශ්‍යතාවයට තමයි මේ රෝධක පද්ධතිය භාවිතා කරන්නේ. සමහර විට රෝධක පද්ධතිය භාවිතා කරන අවස්ථාව අත් රෝධක පද්ධතිය භාවිත වෙන අවස්ථාවක් තමයි දැන් ධාවනය කරපු වාහනයක් නවත්තලා දැන් නවත්තපු වාහනේ චලනය වෙන අවස්ථාවෙන් වළක්ව ගන්න අත් රෝධක පද්ධතියක් භාවිත කරනවා. ඔන්න අවස්ථාවලට තමයි මේ රෝධක පද්ධතියක් භාවිතා වෙන්නේ. අපි බලමු මේ රෝධකාකාර දෙක පොඩ්ඩක් විස්තර කරගනිමු. මෙතන තියෙන මේ බෙර ආකාරය. බෙර ආකාරය කියන්නේ මේකේ තියෙන්නේ මේ වටේට තියෙනවා රෝධක බෙරේ. ඒ කියන්නේ බ්‍රේක් ඩ්‍රම් එකක්. මේ ඩ්‍රම් එකට ඩ්‍රම් එකක් තියෙනවා. ඊළඟට මෙතන තියෙනවා රෝධක පළු දෙකක්. ඔයාලට පේනවා මෙතන රෝධක පළු දෙකක් තියෙනවා. ඊළඟට මෙතන සීරු මාරු වැණයක් තියෙනවා. ඊළඟට මෙතන පිස්ටන් එකක් තියෙනවා. මේකේ සිදු වෙන්නේ මේ පිස්ටන් එක කුමක් හෝ ක්‍රමයකින් මේ පිස්ටන් එක ඈත් වෙනකොට ඒ කියන්නේ කේන්ද්‍රයෙන් දෙපැත්තට වෙනවා. කේන්ද්‍රයෙන් දෙපැත්තට මේ රෝධක පළු දෙක වෙනවා. ඊට පස්සේ වෙන්නේ මේ ඩ්‍රම් එකේ රෝධක පළු දෙක ඇතිලිලා ඝර්ෂණය මගින් තමයි මේ බ්‍රේක් මේ ක්‍රමේ මේ වාහනේ නතර වෙන්නේ. ඝර්ෂණය මගින්. ඒ කියන්නේ මේ රෝධක බෙරේ දෙපසේ මේ රෝධක බෙරේ දෙපැත්තට වෙන්න ගෑනවා මේ රෝධක පළු දෙක. එතකොට තමයි මේ ආකාරයට වාහනයක් නවත්ත ගන්න. ඊළඟට අපි බලමු මේ තැටි ආකාරය කොහොමද වෙන්නේ කියලා. තැටි ආකාරයේ මෙතන තියෙන මේ තැටිය බ්‍රමක තැටිය. ඊළඟට මෙතන මේ බොස් ගෙඩිය තියෙනවා. අපිට ඊට පස්සේ මෙතන කැලිපරයක් වෙනවා. මෙතන පිස්ටනයක් වෙනවා. මේ තැටි ආකාරය වෙන්නේ මේ තැටිය මේ පිස්ටනය මගින් හිර කරන එක තමයි මෙතනත් වෙන්නේ. ඒ විදිහට තමයි තැටි ආකාරය බෙර ආකාරය කියලා අපි මේ මූලික ආකාර දෙක විස්තර කරගන්නේ. මේ දෙකේම මේකේ ඝර්ෂණය මගින් එතකොට මේ පිස්ටනය දෙපසට වෙනවත් එක්ක තමයි මේ ආකාරයේ ඝර්ෂණය ඇති වෙලා මේ වාහනේ චලනය වෙන එක නවතින්නේ. දැන් අපි බලමු මොනවද මේ තියෙන රෝධක වර්ග කියලා. රෝධක වර්ග කීපයක් තියෙනවා. අපි එක ආකාරයක් ගමු. යාන්ත්‍රික රෝධක. මේ යාන්ත්‍රික රෝධකාකාරය ඔයගලන්ට බලා ගන්න පුළුවන් මෝටර් සයිකල් වල. ඒ කියන්නේ පිටිපස්සේ රෝදය අර ඉස්සරහ බ්‍රේක් පැඩල් එකත් එක්ක යාන්ත්‍රිකව. ඒ කියන්නේ යාන්ත්‍රික දණ්ඩකින් සම්බන්ධ කරලා තියෙනවා. ඒක උදාහරණයක් විදිහට ගන්න පුළුවන්. ඒ කියන්නේ යාන්ත්‍රික ආකාරයෙන් එක්ක හබ් ආකාරයේ හෝ ඩිස්ක් ආකාරයේ මේ රෝධකාකාර මේ යාන්ත්‍රික ආකාරය තමයි ක්‍රියා කරන්නේ. ඊට පස්සේ අපි බලමු ද්‍රව රෝධක. මේකේ භාවිතා වෙන්නේ සම්පීඩනය නොවන මේ තරලයක් තමයි මේකේ භාවිතා වෙන්නේ. ඒ කියන්නේ සම්පීඩනය නොවන තරලයක් භාවිතයෙන් තමයි මේ අර ආකාර දෙකට ශක්තිය සම්ප්‍රේෂණය කරන්නේ. ඊළඟට අපි බලමු ඊළඟ ආකාරය සම්පීඩක රෝධක. මේ සම්පීඩක රෝධකාකාරය වෙන්නේ
සම්පීඩනය කරනද වායුව භාවිතා කරලා තමයි මේ බ්‍රේක් කරණය කරන්නේ මේ පද්ධතිය. ඊළඟට තියෙනවා වාරිත්තක රෝධක. මේ ආකාරයේ වෙන්නේ මේකේ මේ ඒ කියන්නේ වාරිත්තකයක් මගින් තමයි මේක රෝධක ඇති කරන්නේ. අපි දැන් මේ එක ආකාරයේ පිළිබඳ වෙන වෙනම පොඩ්ඩක් කතා කරමු. යාන්ත්‍රික රෝධක කියන එක ඔයාලට සාමාන්‍යයෙන් බලා ගන්න පුළුවන්, දැක ගන්න පුළුවන්. ඒක නිසා අපි කෙලින්ම ද්‍රව රෝධක කතා කරමු. හරි. අපි මේ ද්‍රව රෝධක පද්ධතිය පොඩ්ඩක් දැනගමුකෝ. මේක ප්‍රධාන සිලින්ඩරය. මේ තමයි ප්‍රධාන සිලින්ඩරය. හරි, මේක මේ ආකාරයට අපි ඉඳගත්තට පස්සේ මේක පොඩ්ඩක් නම් කරගමු. මේ ඉස්සරහා තියෙන තැටි රෝධක. අපි කලින් කතා කරා රෝධක ආකාරය. ඊළඟට මේකේ පසුපස තියෙන්නේ බෙර රෝධක. හරි. මේ තියෙන්නේ බෙර රෝධක. මේ තියෙන්නේ මේ දෙකම තැටි රෝධක. ඊළඟට මේකේ මේ ප්‍රධාන සිලින්ඩරය භාවිත වෙනවා. මේ තියෙන්නේ පාදකය. මේ නල. හරි. මේ ආකාරයේදී වෙන්නේ මේ ප්‍රධාන සිලින්ඩරය. එහෙම නැත්නම් මාස්ටර් සිලින්ඩරය. මාස්ටර් සිලින්ඩරයක් භාවිතා කරලා මේ ශක්තිය සම්ප්‍රේෂණය කරන්නේ සම්පීඩනය නොවන තරලයක් කරා. එතකොට වෙන්නේ මේ තිරිංග පාදකාවේ පාගනකොට ඒ තරලය මේ හරහා තරලය සම්ප්‍රේෂණය වෙනවා මේ තැටි රෝධකෝ බෙර රෝධකවල. ඊට පස්සේ ඒ හරහා තමයි මේකේ තිරිංග ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මේ මාස්ටර් සිලින්ඩරය කියන එක අපි පොඩ්ඩක් වෙනම දෙගෙන බලමු. මාස්ටර් සිලින්ඩරය කියන්නේ
හරි. මේ තියෙන්නේ මාස්ටර් සිලින්ඩරේ. එතකොට මේකේ මේ තියෙන්නේ අපි තරලය දාලා තියෙන මේ තරලය අඩංගු ටැංකිය. මේ තමයි තරලය තියෙන්නේ. ඊළඟට මේ බ්‍රේක් සිලින්ඩර්. හරි. ඊට පස්සේ මෙතන පිස්ටනයක් තියෙනවා. ඊපස්සේ මෙතන මේ දුන්නක් තියෙනවා. මේක ආපස්සට යොමු මේ දුන්න ඊළඟට මෙතන විශේෂම දේ මෙතන කපාටයක් තියෙනවා. මේ කපාට නම වෑරුම් කපාටය. හරි. ප්‍රධාන සිලින්ඩරේ ඉතින් බ්‍රේක් පැටලෙක. ඊට පස්සේ අපි බලමු මේක කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා. දැන් මේකේ තරලය අඩංගු වෙලා තියෙනවා. ඊට පස්සේ යම්කිසි පුද්ගලයෙක් මේ රෝද මේ පාදයක තද කරනවා. ඊට පස්සේ මේක මෙහාට ඇවිල්ලා මේ දුන්න රිලීස් වෙලා ඊට පස්සේ මෙතන මේ වෑරුම් කපාටේ විවෘත වෙනවා. මේ වෑරුම් කපාටේ විවෘත වුණාට පස්සේ මේ අඩංගු තරලය මේ බ්‍රේක් සිලින්ඩර් දක්වා එනවා. ඒ බ්‍රේක් සිලින්ඩරය දක්වා ගියාට පස්සේ මේ බ්‍රේක් සිලින්ඩරේ දෙපැත්තේ මේ තියෙන පිස්ටන් දෙක වල් පේනදී මේ පිස්ටන් දෙකක් තියෙනවා. මේ පිස්ටන් දෙක දෙපැත්තට යනවා. ඊට පස්සේ තමයි අර අපි හිතමු අර මේ අපි ගත්තේ පළවෙනි ආකාරය බෙර ආකාරය කියලා. බෙර ආකාරයේ තියෙන මේ බෙර ආකාරයෙන් ඊට පස්සේ මේ දෙක දෙපැත්ත උනට පස්සේ ඝර්ෂණය ඇති වෙලා තිරිංග ඇති වෙනවා. ඒක තමයි මේ බ්‍රේක් සිලින්ඩරේ මේ ප්‍රධාන සිලින්ඩරේ කියන්නේ මාස්ටර් සිලින්ඩරේ ප්‍රධාන කාර්යය. ඊළඟට අපි බලමු මේ බ්‍රේක් බූස්ටරේ කියන්නේ මොකක්ද කියලා. හරි. බ්‍රේක් බූස්ටරේ මට විතර දක්වන්න අපහසුයි. බ්‍රේක් බූස්ටරේ සාමාන්‍යයෙන් මේ වගේ හැඩයක් තමයි ගන්නේ. මේ වගේ හැඩයක් තමයි මේ බ්‍රේක් බූස්ටරේ ගන්නේ. එතකොට මේ බ්‍රේක් බූස්ටරේ ඔයාලට දැක් ගන්න පුළුවන් මේ මාස්ටර් පොම්පේ අසලින් තමයි බ්‍රේක් බූස්ටරේ තියෙන්නේ. මේ බ්‍රේක් බූස්ටරේ කාර්ය වෙන්නේ මේ බ්‍රේක් බූස්ටරේ මගින් මේ සිද්ධ කරනවා මාස්ටර් සිලින්ඩරයෙන් අපි තිරිංග පාදිකේ තද කරන්න ඕන. මේ මාස්ටර් සිලින්ඩරේ විතරක් තියෙනකොට මේ දැඩි ආයාසයක් යොදලා අපිට යන්නේ යොදන්න තියෙන ආයාසය අඩු කරන්න තමයි මේ බ්‍රේක් බූස්ටරේ භාවිත කරන්නේ. මේ බ්‍රේක් බූස්ටරේ වෙන ප්‍රධාන කාර්යය තමයි ඔයාලා මේ දැන් කවුරු හරි තිරිංග පාදකේ තද කරනකොට ඒ යොදන්න ඕන ආයාසය අඩු කිරීම තමයි මේ බ්‍රේක් බූස්ටරේ තියෙන කාර්යය. එතකොට මේක ක්‍රියාත්මක වෙන්නේ මේ මතරේ යොදන තෙරපුම් බලය අඩු කරන්න තමයි මේක පාවිච්චි කරන්නේ. මේක මේ සාමාන්‍ය වායු ගෝල පීඩනය තමයි මේ බ්‍රේක් බූස්ටරේ පවතින්නේ. එතකොට ඊට පස්සේ පාදිකේ තද කරනකොට මේකට මේ වායු ගෝලයේ තියෙන වාතය පිරෙනවා. එතකොට ඇති වෙන වායු පීඩන වෙනසෙන් තමයි මේ සිලින්ඩරේ මේ බ්‍රේක් බූස්ටරේ මත තියෙන මේ පැත්තට තියෙන දුන්න ක්‍රියාත්මක කරලා මේ තිරිංග පාදිකයට අපි යොදන්න ඕන බලය අඩු කරන්නේ. එතකොට මේ නල හරහා ද්‍රව ගමන් කරන නල හරහා ඊට පස්සේ තමයි මේ පද්ධතිය මතින් රෝධක ඇති කරන්නේ.
ඒක තමයි මේ බ්‍රේක් බූස්ටරේ කාර්යය. ඊළඟට අපි බලමු ඊළඟ එක සම්පීඩක රෝධක. හරි. මේක බලමු. හරි. අපි මේ වායු සම්පීඩක රෝධක කියන එක කෙටියෙන් පොඩක් ඉඳගමු. පොඩි කටුවට මේක පොඩ්ඩක් ඇඳගත්තා. දැන් අපි මේකේ කොටස් ටික බලමු. මේ ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා. මෙතන තියෙන්නේ වායු සම්පීඩකය. ඒ කියන්නේ කම්ප්‍රෙෂර් එක. ඊළඟට මෙතන තියෙනවා ගබඩා කරන්න ඒ කියන්නේ සම්පීඩනය කරපු වාතය ගබඩා කරන්න අමුතර ටැංකිය. හරි. එයා මේ තියෙන්නේ රෝධක. ඊළඟට මෙතන රෝධ පාදික මේ තිලිංග පාදිකේ තියෙනවා. මෙතන තියෙනවා සේෆ්ටි වැල්ව් එකක්. ඔය ටික තමයි මේකේ ප්‍රධාන කොටස් ටික. එතකොට මේක ක්‍රියා කරන්නේ මේ ආකාරයට. මෙතන සම්පීඩනය කරන ලද මේ ඒ කියන්නේ සාමාන්‍ය වාතය සම්පීඩනය කරලා මේ අමතර ටැංකිය ගබඩා කරලා තියාගෙන ඉන්නවා. ඊළඟට ඒක මේ මෙතන වෑල් එකට ගිහින් තියෙනවා. ඊළඟට මේ රෝධපාදිකය තද කරාට පස්සේ මේ රෝධපාදිකය දෙපස ඇති මේ ඒ කියන්නේ ඔයාලට පේනවා මේ රෝධපාදිකය තද කරාට පස්සේ මේ නල ගිහින් තියෙන රෝධක වලට. ඊට පස්සේ තමයි මේ රෝධක පද්ධතිය ක්‍රියා කරන්නේ. මේ කොටස් ටික තමයි මේ වායු සම්පීඩක රෝධක පද්ධතියේ ප්‍රධාන කොටස් ටික. ඊළඟට අපි බලමු රික්තක රෝධ ක්‍රමය. පාරික්තක රෝධක. මේකත් ඒ වගේ තමයි. මේකේ පොඩි වෙනස්කම් කීපයක් තියෙනවා. අපි මේක පොඩ්ඩක් ඇඳගමු. කටුවල පොඩ්ඩක්
හරි මම කටුවට තමයි මේ පොඩ්ඩක් කැන්දේ මෙතන තියෙන්නේ රෝදක ඊළඟට මෙතන තියෙන විශේෂයක් මෙතන ගුලාම ආකාරය මේ රික්තක අමතර ටැංකිය හරි ඊළඟට මෙතන තියෙනවා මේ දැන් රියදුරා විසින් තිරිඟ ක්‍රියාත්මක කරන්න ඕන පාදිකය මෙතන තියෙනවා තව රික්තක ටැංකියක් හරි අපි බලමු මේ ක්‍රමය කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා මේකෙදි සිද්ධ වෙන්නේ මේ රික්තක රෝධක වල නල පද්ධතිය වායුගෝලයේ පීඩනය පවතිනකොට ඒ කියන්නේ මේ පද්ධතිය මගින් රෝධක ඇති කරනවා. ඒ කියන්නේ මේ රික්තක පද්ධතිය වායුගෝලීය පීඩනය පවතින වෙලාව ඒ කියන්නේ මේක වායුගෝලීය පීඩනය තමයි පවතින්නේ. ඒතකොට මේ වෙලාවට මේකේ රෝධක ඇති කරනවා. ඒ කියන්නේ බ්‍රේක් පැදලා තමයි තියෙන්නේ. ඊට පස්සේ මේකේ බ්‍රේක් බුරුල් කරන්න ඕන නම් මේක රික්තක පොම්පයක් තියෙනවා. ඒ රික්තක පොම්පය භාවිතා කරලා මේකේ මේ පිරෙන වාතය ටික ඉවත් කරන්න ඕන. ඒ කියන්නේ ඒ වාතය ටික ඉවත් කරාට පස්සේ තමයි මේකේ බ්‍රේක් බුරුල් වීම සිද්ධ වෙන්නේ. හරි. අපි ඊළඟට කතා කරමු ABS ගැන. ABS මොකක්ද මේ ABS තිරිංග පද්ධතිය කියන්නේ? ඒ කියන්නේ ඇන්ටි-ලොක් බ්‍රේක් සිස්ටම්. අපි බලමු මොකක්ද මේ ABS කියන්නේ කියලා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් එක මොකක් හරි දැන් අපි වාහනේ ගිහිල්ලා එකපාර බ්‍රේක් ගැහුවට පස්සේ ඒ කියන්නේ ලිස්සා යාමේ ප්‍රවණතාව වැඩි. ඊට පස්සේ අපිට නවත්ත ගැනීමේ හැකියාව අඩුයි. රටේ ස්ථාවරත්වයක් නැහැ. මෙන්න මේ හේතු වළක්ව ගන්න දියුණු කරපු බ්‍රේක් පද්ධතියක් පාවිච්චි කරනවා. ඒක තමයි ABS කියන්නේ. මේ ABS පද්ධතිය පාවිච්චි කරනකොට මේක සිද්ධ වෙන්නේ දැන් යම්කිසි රතයක් තියෙනවා මේ රතය නවත්ත ගන්න ඕනේ. ඒ කියන්නේ තිරිංග පාදිකය තද කරනවා. ඊට පස්සේ මේ ABS පද්ධතියේ සෙන්සර් දෙකක් තියෙනවා. එකක් තමයි මේ වේගය. ඊළඟට ව්‍යාවර්තය. මේ දෙක මනින්න සෙන්සර් දෙකක් තියෙනවා. මේ වේගය සහ ව්‍යාවර්තය මැන්නට පස්සේ ඒක ලබා දෙනවා ABS මොඩියුලය වෙත. ABS මොඩියුලෙන් තමයි මේ දෙක බලන්නේ. ඊට පස්සේ ABS මොඩියුලය මේ දෙක මේ සෙන්සර් දෙකෙන් වේගය සහ ව්‍යාවර්තය මේ ABS මොඩියුලය කියන එක ලබා දෙනවා. හරි. දැන් මේ ABS මොඩියුලට ලබා දුන්නාට පස්සේ මේ ABS මොඩියුලය විසින් ගණනය කරලා බලනවා මේ වේගය සහ ව්‍යාවර්තය කොහොමද ඊට පස්සේ මේක බ්‍රේක් කරන්න ඕන කොහොමද කියලා. මේක වෙන්නේ විද්‍යුතය භාවිතයෙන් තමයි මේ ABS සිස්ටම් එක වැඩ කරන්නේ. ඊට පස්සේ ඒ ගණනය කරලා ඒක ABS පොම්පයට ලබා දෙනවා. මේ ABS පොම්පය වෙත ලබා දුන්නාට පස්සේ ABS පොම්පය මගින් තරලය මුදා හරිනවා. එතකොට මේ තරලය මුදා හරින්නේ දැන් සාමාන්‍ය බ්‍රේක් පද්ධතියක නම් එකපාර තරලය මුදා හරිනවා. එතකොට ඒ වාහනේ එකපාරම නවතිනවා. හැබැයි මේකත් එහෙම තමයි. මේකේ තරලය මුදා හරින්නේ කඩ. ඒ කියන්නේ තප්පරයට වාර කිහිපයකදී කඩ බ්‍රේක් කිරීම තමයි මේ ABS බ්‍රේක් සිස්ටම් එක වෙන්නේ. එතකොට මේ ABS බ්‍රේක් සිස්ටම් එක භාවිතා කිරීමෙන් සාමාන්‍ය බ්‍රේක් සිස්ටම් එකක් භාවිතා කරනවට වැඩිය ආරක්ෂාකාරී. අපි බලමු මේ ABS බ්‍රේක් සිස්ටම් එකේ තියෙන වාසි මොනවද කියලා. එකක් තමයි අඩු දුරකදී රථය නවතා ගැනීමට හැකි වීම.
ඇති හැකියාව. ඊළඟ එක තමයි තෙත පෘෂ්ඨයකදී මේ තෙත පෘෂ්ඨයක ඒ කියන්නේ තෙත පාරක තෙත පෘෂ්ඨයක මේ රථය ස්ථායීව නවත්ත ගන්න පුළුවන්. විස්සායාමකින් තොරව ස්ථායීව නවත්ත ගන්න පුළුවන්. ස්ථායීව නවත්තාගත හැකි වීම. අපි යමු ඊළඟට අපි තව වාසියක් මේක ගත්තොත් එකිනෙකට වෙනස් පෘෂ්ඨවල ඊට පස්සේ තව වාසි ගොඩක් තියෙනවා. එකිනෙකට වෙනස් පෘෂ්ඨවල වුණා අපිට ඒ විදිහට නවත්ත ගන්න පුළුවන්. ඒ වේගය සහ ව්‍යාවර්තය මැඩල ABS මොඩියුල වලින් තමයි මේක මේ ක්‍රියාත්මක කරන්නේ. ඒතකොට මේක විද්‍යුතය වලින් ක්‍රියාත්මක කරන්නේ මේ ABS මොඩියුල විද්‍යුතය වලින් තමයි ක්‍රියාත්මක කරන්නේ. මේ දෙක සෙන්සර් දෙකකින් මේ දෙක අරගෙන මේකෙන් ගණනය කරලා මේ හරහා තමයි බ්‍රේක් කිරීම සිදු කරන්නේ. ඒ කියන්නේ වාහනේ ස්ථායීතාව වැඩි ඒ කියන්නේ වාහනේ ස්ථායීව නවත්ත ගන්න පුළුවන්. මේ ලිස්සායෑමකින් තොරව අනතුරු අඩුයි. ඒක තමයි මේ ABS සිස්ටම් එක පාවිච්චි කරන්නේ. හරි. මේ ටික තමයි රෝධක පද්ධතිය ගැන කතා කරනකොට ප්‍රධාන වශයෙන් කතා කරන්න තියෙන්නේ. අවසාන වශයෙන් අපි කතා කරමු මේ හෑන්ඩ් බ්‍රේක්. ඒ කියන්නේ අත්රෝධක කියන්නේ මොකක්ද කියන්නේ. හරි. මේ අත්රෝධක අපි භාවිතා කරන්නේ ඒ කියන්නේ රථය නවත්තලා තියෙන අවස්ථාවක අපිට රථය ස්ථායීව තබා ගන්න. ඒ කියන්නේ සාමාන්‍ය වාහනේ නවත්තලා තියෙනකොට අපි හෑන්ඩ් බ්‍රේක් පාවිච්චි කරන්නේ. මේ හෑන්ඩ් බ්‍රේක් පාවිච්චි කරාට පස්සේ අපිට රථය ස්ථායීව නවත්ත ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේ හෑන්ඩ් බ්‍රේක් ක්‍රියා කරන්නේ කේබලයකින් තමයි හෑන්ඩ් බ්‍රේක් ක්‍රියා කරන්නේ. එතකොට ලීවරයක් ආධාරයෙන් කේබලයකින් තමයි මේ හෑන්ඩ් බ්‍රේක් ක්‍රියා කිරීම සිදු වෙන්නේ. මේ ටික තමයි රෝධක පද්ධතිය ගැන කතා කරනකොට ප්‍රධාන වශයෙන් කතා කරන්න තියෙන්නේ.